ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට SLT 4G වෙතින් දැන් Pure TV නරඹන්න. ඉදිරියටම ගෙන යන SLT 4G. සිරා කොක්කක් සෙට් කරගන්න ඔබේ ඇඳුම එළිය රැක ගන්න. නවරින් සෑම සේවීමකින්ම ඇඳුමට අලුත් එළිය. ආයුබෝවන් ඔබ එක්වන්නේ අද දෙරණ දහවල් 12:30 මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් ප්‍රථමයෙන් අවධානය ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත. ප්‍රකාශයක් ලබා දීම සඳහා කරුණා අම්මාන් CIDයට. පිටරට නැවියන් ගුවනින් මෙරටට පැමිණීම తాවකාලිකව අත්හිටුවයි. ලාභ පෙන්වීම සඳහා ලුණු සමාගමට ජනපතිගෙන් වසරක කාලයක්. මැතිවරණය වෙනුවෙන් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ මාර්ගෝපදේශ නීතියක් බවට පත්කිරීමේ ගැසට් පත්‍රය අද නිකුත් කරන බව සෞඛ්‍ය අමාත්‍යවරිය කියයි. ඇල්කොහොල් අඩංගු හෑන්ඩ් සැනිටයිසර් භාවිත කරන්න. ලෙඩ රෝග ඇති කරන විෂ බීජවලට එරෙහිව සටන් කරන්න. හඳුන්වා දීමේ මිල රුපියල් 350යි. විනයාග මූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් LTTE නැගෙනහිර සන්නද්ධාංශ නායකයාව සිටි සමයේදී අලිමංකඩදී යුද හමුදා සමාජිකයන් ඝාතනය කිරීම සම්බන්ධයෙන් පසුගියදා සිදු කළ කතාවකට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහා අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණියා. ඉකුත් 23 වනදා අසනීප තත්ත්වයක් බව පවසමින් ඔහු එම දෙපාර්තමේන්තුව හමුවේ පෙනී නොසිටි අතර ඊයේ දිනේදීද ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබුණේ නැහැ. විනායක මූර්ති මුරලිදරන් විසින් සිදු කළ එම ප්‍රකාශය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් විමර්ශනයක් ආරම්භ කළ අතර ඊට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහා ඔහු දින දෙකකට පසුව අද එම දෙපාර්තමේන්තුව වෙත පැමිණියා. මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට කරුණා අම්මාන් සමස්ත ලංකා දෙමළ මහසභාව පක්ෂයෙන් දිගාමඩුල්ල දිස්ත්‍රික්කයට තරග කරනු ලබනවා. මේ අතර කරුණා අම්මාන් අත්අඩංගුවට ගත යුතු බව සහ ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතුයයි පවසමින් සිවිල් සංවිධාන ක්‍රියාකරුවෙකු අද ශ්‍රේෂ්ඨ අධිකරණ ඉදිරියේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබෙනවා. මෙරටට එතනෝල් ආනයනය තහනම් කිරීමට රජයේ ගත් තීරණයේ කිසිදු වෙනසක් නොමැති බව රජයේ සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ මහතා අද ප්‍රකාශ කළා. අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ එම ආනයන තහනම් හේතුවෙන් මෙතෙක් එතනෝල් ව්‍යාපාරිකයින් දේශීය එතනෝල් වල ගුණාත්මක භාවය පිළිබඳව සාවද්‍ය ප්‍රකාශ පතුරවමින් සිටින බවයි. මේ අතර කොවිඩ් ව්‍යාප්තිය හේතුවෙන් ආර්ථිකය යලි ශක්තිමත් කිරීම සඳහා රජය ගෙන ඇති තීරණ කිහිපයක්ම අද කැබිනට් මාධ්‍ය හමුවේදී අනාවරණ කෙරුණා. තවදුරටත් කොවිඩ් පැතිරීම වැළැක්වීම සඳහා අනුගමනය කරන ලබන ක්‍රියාමාර්ග සඳහා සහනදායී ණය ක්‍රමයේ යටතේ ඇමරිකානු ඩොලර් මිලියන 87.24 ලෝක බැංකුව සමූහය විසින් ප්‍රදානය කිරීම සඳහා වෙන ගිවිසුම් වලට එළඹෙමින් තිබෙනවා. දැන් මේයින් කොටසක් ලැබිලා තියෙන අතර යම් නිශ්චිත ව්‍යාපෘතීන් සඳහා නම් කර තමයි මේ මුදල දීලා තිබෙන්නේ. ආදායම් බදු පැහැරහැරීම සඳහා වන දඩ මුදල් අය කිරීම 2020 ජූලි මාසයේ සිට ක්‍රියාත්මක කිරීමට අනුමැතිය ලැබිලා තිබෙනවා. ඒ වගේම තමයි බැංකුව වෙත නිකුත් කර ඇති තහනම් නියෝග ක්‍රියාත්මක කිරීම 2021 අප්‍රේල් මාස 30 දක්වා අත්හිටුවන්නටත් ආණ්ඩුව කටයුතු කරනවා. යම්කිසි සහන කාල සීමාවක් විශේෂයෙන්ම මේ රටේ කර්මාන්තකරුවන්ට ලබා දීම වෙනුවෙන් තමයි මේ යෝජනා ක්‍රියාත්මක කරන්නේ. එතකොට එතනෝල් ආනයනය සඳහා පනවා තිබූ මේ තහනම ඉවත් කිරීමේ සූදානමක් තියෙනවද? එම තහනම අපි ඉවත් කරන්නේ නැහැ. ඇත්තටම අපිට ප්‍රකාශ කරන්න අවශ්‍ය බොහොම පැහැදිලිවම අපි එතනෝල් ආනයනය තහනම් කරා විතරක් නෙවෙයි ලංකාවේ නිෂ්පාදනය කරන එතනෝල් විශේෂයෙන්ම ලංකා ශුගර් ආයතනයේ නිෂ්පාදනය එතනෝල් සඳහා අවශ්‍ය ස්ථාවර මිලක් ඇති කරලා තිබෙනවා. ආනයන සීමා කිරීම නිසා මේ රටේ සමහර නිෂ්පාදකයන් පිරිසක් ව්‍යාජ ප්‍රචාරයක් අරගෙන යනවා ලංකාවේ එතනෝල් වලින් නිෂ්පාදනය කරන මධ්‍යසාරවල තත්ත්වෙහි ගුණාත්මක භාවයේ ගැටලුවක් තියෙනවා කියලා අපි ඔබතුමන්ට බොහොම පැහැදිලිව ප්‍රකාශ කරනවා. එම ගුණාත්මක භාවයේ කිසිම අඩුවක් නැහැ.
ඔවුන් පිටරටින් ඉතා අඩු මුදලට තමයි එතනෝල් රටට අරගෙන ආවේ. අපිට අවශ්‍යයි දේශීය කර්මාන්තය ආරක්ෂා කරන්න ප්‍රවර්ධනය කරන්න. අපේ රජයේ ප්‍රතිපත්තිය එකයි. ඒ නිසා අපි ඒක ආරක්ෂා කරනවා ප්‍රවර්ධනය කරනවා. පිටරටින් එතනෝල් අපි අරගෙන එන්නේ නැහැ. මේවා තහනම තිබියදී ලංකාවට තහනම නොතකා වරායට අරගෙන ආපු එතනෝල් විශාල ප්‍රමාණයක් දැනට වරාය රඳවගෙන තිබෙනවා. ඒවා ඉදිරියේදී රාජ්‍ය සන්තකරණ අපි කටයුතු කරනවා. 2018 වසරේ සිට පාඩු ලබන ලංකා ලුණු පෞද්ගලික සමාගමට ලාභ පෙන්වීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වසරක කාලයක් ලබා දී තිබෙනවා. ඒ සමාගමේ වත්මන් තත්ත්වය විමසීම සඳහා ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී එමෙන්ම ලුණු ආනයනය මින් ඉදිරියට සම්පූර්ණයෙන්ම නතර කළ යුතු බවද ජනාධිපතිවරයා අවධාරණය කර තිබෙනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග පැවති මෙම සාකච්ඡාවට ලංකා ලුණු පෞද්ගලික සමාගමේ සභාපති නිශාන්ත සඳබරණ මහතා සහ එහි අධ්‍යක්ෂ මණ්ඩල සමාජිකයන් ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර සහ සේවා නියුක්තයන්ගේ බාර අරමුදලේ සභාපති ශ්‍රයන්ද සිල්වා විජයරත්න යන මහත්වරුන් එක්ව සිටියා. ලංකා ලුණු පෞද්ගලික සමාගමේ 2016 වසරේ ලාභය රුපියල් කෝටි 70ක් වූ අතර 2017 වසර වන විට එහි ලාභය රුපියල් කෝටි 32ක් දක්වා අඩුව තිබෙනවා. 2018 වසරේ ලක්ෂ 28ක් සහ 2019 වසරේ 1 කෝටි 91 ලක්ෂයක ලෙස එම ආයතනය පාඩු ලබා ඇති බවයි ජනාධිපතිවරයා සමග පැවති මෙම සාකච්ඡාවේදී අනාවරණය වුණේ. වසර 3ක පාඩුවට හේතු සොයා බලා ලාභ ඉපැයීම වත්මන් සභාපතිවරයා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය සතු වගකීමක් බව ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළා. පාඩු ලැබීම ගැන නිදහසට කරුණු දක්වනවා වෙනුවට ලාභ ඉපැයීමට ඇති උපාය මාර්ග තමාට අවශ්‍ය බව ගෝඨාභය රාජපක්ෂ මහතා මෙහිදී ප්‍රකාශ කළ බව ජනාධිපති මාධ්‍යංශය නිවේදනය කළා. ලාභ පෙන්වීම සඳහා ජනාධිපතිවරයා එම සමාගමට වසරක කාලයක්ද ලබා දී තිබෙනවා. සේවා නියුක්තයන්ගේ බාර අරමුදල ආයතනය යටතේ ඇති සමාගමක් පාඩු ලැබීම කිසිසේත්ම සිදු නොවිය යුතු බව අවධාරණය කළ ජනාධිපතිවරයා ඉදිරි මාස 6ට සහ වසරකට සැලසුම් වෙන වෙනම සකස් කර ලාභ ඉපැයීමට පියවර ගන්නා ලෙසද උපදෙස් දුන්නා. ලුණු ආනයනය මින් ඉදිරියට සම්පූර්ණයෙන්ම නතර කළ යුතු බවත් 2015ට පෙර මෙන් සිය නිෂ්පාදන අපනයනය කරන ආයතනයක් බවට ලංකා ලුණු සමාගම පත් කළ යුතු බවත් ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළා. විදේශීය වෙළඳ නාවිකයන් මෙරට පැමිණීම తాවකාලිකව අත්හිටුවීමට රජය පියවරගෙන තිබෙනවා. ඒ වෙළඳ නෞකා සඳහා හුවමාරුවීමට මෙරට පැමිණෙන විදේශීය වෙළඳ නාවිකයන් අතරින් COVID-19 රෝගීන් හඳුනා ගැනීම හේතුවෙන්. මේ අතර COVID-19 ආසාදිත නාවික හමුදා සමාජිකයන් 3 දෙනෙකු ඊයේ හඳුනා ගැනීමත් සමග මෙරටින් වාර්තා වූ සමස්ත ආසාදිතයින් ගණන 2001ක් දක්වා ඉහළ ගියා. මෙරටින් ඊයේ හඳුනාගත් COVID-19 ආසාදිතයින් ගණන 10ක්. ඉන් 7 දෙනෙකු ඇමරිකාවේ සිට පැමිණි අය වන අතර සෙසු 3 දෙනා ඉයක්කච්චි නිරෝධායන මධ්‍යස්ථානයේ රැඳී සිටි නාවික හමුදා සමාජිකයින්. මෙලෙස නාවික හමුදාවෙන් ආසාදිතයින් වාර්තා වුණේ දින 5කට පසුවයි. ඒ අනුව මෙරට නාවික හමුදා සමාජිකයින් 904 දෙනෙකු ආසාදිතයින් ලෙස හඳුනාගත් අතර ඉන් තවත් 21 දෙනෙකු පූර්ණ සුවය ලැබීමත් සමග සුවය ලැබූ සමස්ත නාවික හමුදා සමාජිකයින් ගණන 811 දක්වා අද ඉහළ ගියා. මාර්තු මස 11 වනදා මෙරටින් පළමු COVID-19 රෝගියා හඳුනා ගැනීමත් සමග මේ දක්වා හඳුනාගත් සමස්ත COVID ආසාදිතයින් ගණන 2001ක්. කෙසේ වෙතත් අප්‍රේල් මස 30 වන දිනෙන් පසු මෙතෙක් බාහිර සමාජයෙන් කිසිදු COVID-19 රෝගියෙකු වාර්තා වී නොමැති අතර එදින සිට නාවික හමුදා නියැදියන් සහ විදේශයන්ගේ සිට පැමිණෙන නිරෝධායන මධ්‍යස්ථානවලින් හඳුනාගත් ආසාදිතයින් ගණන 1336ක්. මෙරට සමස්ත ආසාදිතයින් අතරින් 941 දෙනෙකු නාවික හමුදා සමාජිකයින් හා ඔවුන්ගේ ආශ්‍රිතයින් වනවා. එය 47.03%. විදේශයන්ගේ සිට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානවලින් හඳුනාගත් ආසාදිතයින් ගණන 747 දක්වා ඉහළ ගොස් තිබෙන අතර එහි ප්‍රතිශතය 37.33%ක්. ඒ අතරට ඉන්දියාවේ සිට පැමිණ මෙරටදී PCR පරීක්ෂණ සිදු කිරීමෙන් අනතුරුව ඊයේ ආසාදිතයින් ලෙස හඳුනාගත් ඉන්දිය වෙළඳ නාවිකයින්ද ඇතුළුව විදේශිකයින් 30 දෙනෙකු දායත්. දේශීයව හඳුනාගත් සෙසු ආසාදිතයින් 313 දෙනා ප්‍රතිශතයක් ලෙස 15.64ක්. විදේශයන්හි සිටින ශ්‍රී ලාංකිකයෝ මෙරටට ගෙන්වා ගැනීම සඳහා අනුගමනය කර තියෙන ක්‍රමවේදය පිළිබඳ. ලක්ෂ 13ක් හෝ ඊට වඩා වැඩි පිරිසක් විදේශයන්හි සේවා නියුක්ත වෙනවා කියලා අපි විශ්වාස කරනවා. එයින් 52,401ක් තමයි මෙරටට පැමිණීම සඳහා ඉල්ලුම් පත්‍ර ඉදිරිපත් කරලා තිබෙන්නේ. එයිනුත් රටවල් 38කින් 9,580ක් දැනට ලංකාවට ගෙනවිත් තිබෙනවා. ඊළඟට තවත් රටවල් 10කින් ජුනි මාසයේ ගමන් වාර 10ක් සැලසුම් කරලා තියෙනවා. නැව්වලට මාරු වීම සඳහා
වෙනත් රටකින් පැමිණලා කොළඹ වරායෙන් තවත් රටකට යාම සඳහා ඉඩ දීලා තිබුණා. අධිකරු ජනාධිපතිතුමා දැනුම් දුන්නේ ඒ ක්‍රියාවලිය සම්පූර්ණයෙන් නතර කරන්න නියෝග කළා කියලා. මක්නිසාද එසේ ශ්‍රී ලංකාවට පැමිණිලා මාරුවෙන්ට එන වැඩි පිරිසක් මෙරටදී ආසාදිතයන් ලෙස අඳුනගෙන තිබෙනවා. මේ අතර මැතිවරණයේ පැවැත්වීමේදී සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයා නිකුත් කර තිබෙන කොවිඩ් මාර්ගෝපදේශ නීතියක් බවට පත් කිරීමේ ගැසට් පත්‍රය නීතිපතිවරයාගේ අනුමැතිය ඇතිව අද නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසනවා. පූජ්‍ය පක්ෂයට ගරු කරමින් මැතිවරණ කටයුතු මෙහෙයවීම එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්තිය බව එහි නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. බෙල්ලන්විල රජමහා විහාරස්ථානයේ ඊයේ පස්වරුවේ පැවති ආගමික වැඩසටහනකට එක්වෙමින් රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළා. 2020 මහමැතිවරණය වෙනුවෙන් ආශිර්වාද ලබා ගැනීම සඳහා එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ පස්වරුවේ බෙල්ලන්විල රාජමහා විහාරස්ථානය වෙත පැමිණ ආගමික වතාවත්වල නිරත වුණා. මෙම අවස්ථාවට එක්සත් ජාතික පක්ෂ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂකයන් වන රවි කරුණානායක දයා ගමගේ යන මහත්වරුන් ඇතුළු පිරිසක්ද එක්ව සිටියා. අපේ ජයග්‍රහණය සඳහා ප්‍රාර්ථනා කරන්නත් මේ රටේ කොරෝනා වසංගතයක් නැති වෙයි කියලා ප්‍රාර්ථනා කරන්න. අපේ ප්‍රතිපත්තිය පූජක පක්ෂයට ගරු කරලා ඡන්දවලට යන්න. ඉතින් විශේෂයෙන්ම මේ අවස්ථාවේදී අපේ නායක ස්වාමීන් වහන්සේ ඇතුළු මේ අපේ සංඝයා වහන්සේලාත් දායක සභාවලත් මේ අපේ ස්තුතිය ප්‍රකාශ කරලා එක්සත් ජාතික පක්ෂය හැටියට මේ පළවෙනි නිල කතාව ඉරිදා ආරම්භ කරනවා කියලා මම ප්‍රකාශ කරන්න කැමතියි. ඔබතුමා ව්‍යාපාරයේ පරක්කුණා පටන් ගන්න අනිත් පක්ෂ කියනවා මැතිවරණයේ නෑ. ඉතින් මැතිවරණ ව්‍යාපාරේ පටන් ගන්න ජනතාව උනන්දු එක්ක. කවුරුත් ඇත්ත වශයෙන්ම ආරම්භ කළා නෑ. ඔය ආගමික උත්සව කළා තියෙනවා. පොහොට්ටුවෙන් අපි කළා තියෙනවා. මම හිතන්නේ එන සුමානෙකට තමයි අපිට පෙනෙන්නේ මේ පක්ෂවල වැඩ කටයුතු කරන එක. දැනට ප්‍රධාන රැස්වීම අපි පවත්වලා නෑ කවුරුවත්. හැබැයි ඔබතුමන්ලගෙන් ගැලවුණ පාර්ශ්වය නම් මේ වෙනට මම දේශපාලනය ගැන කතා කරන්නේ නෑ. දේශපාලනේ දන්නවා කොහොමද කරන්න කියලා පැතියි. දිනෙන් දින උණුසුම් වන දේශපාලන වේදිකාවේ පළමු අදහස් කිහිපයක් දැන්. එක්සත් ජාතික පක්ෂය පහුගිය ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහලා සජිත් ප්‍රේමදාස වෙලා හාද වෙලා යාළු වෙලා හායි හූයි කියලා ජනාධිපතිවරණයට දාගත්තා. සජිත් දාලා බැලුවා. මොකද වුනේ? දිනනවා කියන මානසිකත්වයේ රටට හැදුවා. 55 ලක්ෂයක් ඡන්ද ගත්තා. ඒ දිනනවා කියලා හදලා ගත්තේ. පෙරදුනාට පස්සේ ඒ ගානේ එන්නේ නැහැ. ඒ දෙන්නටම තියෙන ප්‍රශ්නේ නායකත්වයේ ප්‍රශ්නේ. එහෙනම් දෙන්න දෙපැත්තට පක්ෂය ඇද්දා. එක්සත් ජාතික පක්ෂය දැන් කෑලි දෙකකට කැඩුනා. දෙකට කැඩුණා නම් දෙපැත්තම එක හා සමාන වෙන්න ඕන. දැන් මොන දෙකට කැඩිල්ලක්? 99ක් එක තැනක 101ක් සුළුතරයක් එක තැනකට වෙලා ඉන්නේ. ඉතින් මේ වගේ ලොකු ආරවුලක් පක්ෂය ඇතුලේ තියෙනකොට රටේම එක්සත් ජාතික පක්ෂ කලකිරලා ඉන්න වෙලාවක කොහොමද සජිත් ප්‍රේමදාස අගමැති වෙන්නේ? අගමැති වෙනවා නෙවෙයි හම්බන්තොට හිටියනම් පරාද වෙනවා. සජිත් ප්‍රේමදාස මැතිතුමා සමග අපි සමග ජන බලවේගයට එකතු වුණේ අපිට ඔහුගේ නායකත්වය පිළිබඳ දැඩි විශ්වාසයක් තියෙන නිසා. මොකක්ද මොන වේගයක්ද? සමගී ජන බලවේගය. සමගියක් තියෙනවද ඒක? බලවේගයක් දැස අපිට පේන්නේ නැහැ. අපි එක්සත් ජාතික පක්ෂ තියෙන එකම අභියෝගය තියෙන්නේ අර පොහොට්ටුවක් වගේ තියෙනවා. ඒක පිපෙනවා පර වෙනවා. ඉතින් ඒක තමයි අපි අලියා ශක්තිමත් ඉදිරිය ගමන් කරනවා. මසකට ආහාර පමණක් ලබා ගන්නට රුපියල් 20000ක් ඕන. ඒ 20000ක් ඕන තැන මසකට ආහාර පමණක් ලබා ගන්නට ආණ්ඩුව මොකද කරන්නේ? නිකන් එකවර 5000ක් දෙනවා. එපමණයි. එදා ආණ්ඩුව තියෙන වෙලාවේ එතුමල්ලා රුපියල් 5000ක් නෙවෙයි එදා නියගේ වෙලාවේ ජනතාවට කන්න නැහැ කියනකොට මෙතුමල්ලා මොකද කිව්වේ? කන්න නැත්තම් මුදල් නෙවෙයි කන්න නැත්තම් කන්න කිව්වා ක්‍රෝටන් කොළ. කන්න නැත්තම් කන්න කිව්වා කොස් කොළ. එදා ක්‍රෝටන් කොළ කොස් කොළ කන්න කියපු අයද අද 20000 ගැන කතා කරන්නේ. ජපානයේ ප්‍රමුඛතම තීන්ත දැන් එස්ලෝන් නිවසින් කන්සයි එස්ලෝන්. ගෙවුණු මාස දෙකක කාලය සඳහා අසාමාන්‍ය ලෙස ඉහළ අය කිරීම සහිත විදුලි බිල්පත් ලැබුණු බවට විදුලි පාරිභෝගිකයන් ඉකුත් දින කිහිපෙම චෝදනා කළා. විදුලි බිලෙහි වැඩිවීමක් ඇතනම් ඒ නිවැරදි කිරීමට කටයුතු කරන බවට ලංකා විදුලි බල මණ්ඩලය සඳහන් කළත් තවමත් ප්‍රදේශ කිහිපයකට ඉහළ අගයන් සහිත විදුලි බිල්පත් ලැබී තිබෙනවා. ගෙවුණු මාස දෙකක කාලය සඳහා විදුලි බිල්පත් ලැබීමේදී ඒවායෙහි අසාමාන්‍ය ලෙස වැඩි අයකිරීම් සටහන්ව ඇත්නම් ඒවා නිවැරදි කිරීමට කටයුතු කරන බවට ලංකා විදුලි බල මණ්ඩලය පසුගියදා සඳහන් කළා. නමුත් පාරිභෝගිකයින් චෝදනා කරන්නේ තවදුරටත් තමන්ට සාමාන්‍ය බිල්පතට වඩා වැඩි අයකිරීම් සහිතව විදුලි බිල්පත ලැබී ඇති බවයි. සති දෙකක් විතර මේ පැත්තේ ලයිට් කපලා තිබුණා. එතකොට ඒ සති දෙකෙත් අපි ලයිට් පාවිච්චි කරේ නැහැ. එහෙම තියෙද්දි අපිට රුපියල් 20000 ලයිට් බිලක් කියලා තියෙන අපිට දැන් ගෙවා ගන්න කිසිම ක්‍රමයක් නැහැ. අපේ සාමාන්‍ය විදුලි බිල රුපියල් 6000ක් 6250 මාසකට එනවා. නමුත් මේ සැරේ ආපු නිලධාරි මහත්මයා
ඒ ආසන්නව බලලා ඒ පසුගිය මාස 3ට විදුලි බිල 20000ක් පමණ ගෙවන්නටයි කියලා කිව්වා. විදුලි බල බණ්ඩලේ මොන ආකාරයෙන් මේ බිල හදනවද කියලා දන්නේ නැහැ. මේ විදුලි බිල පිළිබඳව නිලධාරීන් සහ කරු ඇමතුමා මීට වඩා හිතනවා නම් හොඳයි කියන එක මම විශ්වාස කරනවා. අද දින 24 ඔස්සේ විකාශය කෙරෙන බිග් ෆෝකස් වැඩසටහනින් අද විමසා බැලුනේ විදුලි පාරිභෝගිකයන්ගේ බෙම චෝදනා පිළිබඳවයි. මෙතනදී මහජන උපයෝගිතා කොමිසම සභාව මාර්ග උපදේශ නිකුත් කරලා තිබුණා. ඒ වගේම අපිට අනුමත ගාස්තු ක්‍රමවේදයක් තියෙනවා. උදාහරණයක් විදිහට 0 සිට 30 දක්වා වන ඒකකවලට, ඒ වගේම 31 සිට 60 දක්වා වන ඒකකවලට, 61 සිට 90 දක්වා වන ඒක යනාදී වශයෙන් ගණනය කිරීමේ ක්‍රමවේදයන් තියෙනවා. දින 30ක කාල පරිච්ඡේදය පාදක කරගෙන තමයි ගණනය කිරීම සිදු කරන්නේ. නමුත් උදාහරණයක් විදිහට හිතන්නකෝ විදුලි පාරිභෝගිකයාගේ පරිශ්‍රයට මනු කියවන්න එහෙම නැත්නම් පාරිභෝගික සම්බන්ධීකාරකවරු පැමිණෙන දින 60කින්. දැන් මාස දෙකක් විතර ගිහිල්ලා. මෙතනදී ගණනය කිරීමට පාදක කරගන්නේ එකම ක්‍රමයේදමයි දින 30ක ප්‍රමාණය අපි දින 60කට කොපමණ වූාද කියලා සලකලා ගණනය කිරීම. ඒකට බෙදනවා. දැන් දැනට ඒ කියන්නේ වැඩි එක ගාණක් පාවිච්චි කරා කියලා හිතලා ඔබ බිල නිකුත් කළ ඉවරයි. නෑ අපි ඇත්තමේතු බිලක් විදියට නිකුත් කරන්නේ පෙර පරිභෝජනයේ. ඔව් දැන් නමුත් ඒ ප්‍රමාණය පාවිච්චි වෙලා නැහැ ඇත්තටම. එතකොට අපේ මේ පාරිභෝගික සම්බන්ධීකාරකවරු නිවෙස් වලට යනවනේ. නිවෙස් වලට යනකොට ඒ අය සත්‍ය කියවීම ගන්නවා. එතකොට පැමිණිල්ලක් අපි ඉදිරිපත් කරන්න ඕනද? එහෙම නැත්නම් ඉදිරිපත් කරත් නොකලත් මනු කියවන්න ආපහු මේක හදනවද? හදනවා. ඒ කියන්නේ අනිගති පාඨාංකය ගත්තාම කම්පියුටරෙන් හැදෙනවා මේ. ඒ ක්‍රමවේදය සකස් වෙනවා. හැම දෙයක්ම මේක අර එක ලාච්චුවකට දානවා වගේ වැඩක් නෙවෙයි. මගේ සල්ලි නම් මගේ account එකට යන්නේ. එතකොට මම වැඩිපුර ගෙවලා තිබ්බොත් ඒ ප්‍රමාණය ඉස්සරහට යනවා ඒ මුදල ක්‍රෙඩිට් කියලා. එතකොට මේ මාස 2කට දුන්නද මාස 3කට දුන්නද කියන එක ගැටලුවක් වෙන්නේ නැහැ. මොකද සමානුපාතව කම්පියුටරෙන්ම කැල්කියුලේට් කරනවා. නමුත් මුල්ලදේරේදී ඔබතුමාලා කිව්වා යම්කිසි අත්වැරද්දක් සිද්ධ වුණා කියලා. මේක මාධ්‍ය තුල ගියා. ඒතර ජනතාවගේ හිතේ තාම තියෙන්නේ මේක අත්වැරද්දක් වුණ වෙලා තියෙනවද දන්නේ නැහැ. 21 තමයි අපි ඔය සර්කියුලර් එක දුන්නේ. සර්කියුලර් එක දෙන්න කලින් සමහර මනු කියවන්නෝ අතට දෙන බිලේ තමයි වැරද්දක් වුණේ වුණාට print වෙලා එන බිලේ වැරද්දක් වෙන්නේ නැහැ. මොකද print වෙලා එන බිල කම්පියුටරෙන් හැදිලා එන්නේ. ඒනොට යම් වැරද්දක් ඔබට අසාධාරණ බිලක් ඇවිල්ලා තියෙනවා නම් ඒක කලබල වෙන්න එපා කියවන්න. කියලා පොඩි පැමිණිල්ලක් ගන්න අපි නිවැරදි කරලා දෙන්නම්. තවත් දේශීය පුවත් කිහිපයක් දැන්. නාරාහීන් පිට පොලිස්ථානයේ සිරමැදිරියක් තුළ සැකකරුවෙකු ගෙල වැළලාගෙන සියදිවි හානි කරගෙන තිබෙනවා. පොලිසිය පැවසුවේ මුදල් වංචාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් අදාළ සැකකරු ඊයේ රාත්‍රියේ මෙලෙස ගෙල වැළලාගෙන ඇති බවයි. වවනියාව හා මැදවච්චිය ප්‍රදේශවලට ඊයේ බලපෑ අයහපත් කාලගුණයත් සමග ඒ 9 මාර්ගයට ගස් කඩා වැටීමෙන් එහි රථවාහන ධාවනයට බාධා එල්ල වුණා. මනසත් දෙරණ ආරම්භ කළ මුඛාවරණ මිලියනයක් නොමිලේ බෙදාදීමේ ජාතික ක්‍රියාන්විතය අකණ්ඩව ක්‍රියාත්මක වනවා. ඒ ක්‍රියාවට නැංවෙන්නේ ශ්‍රී ලංකා ටෙලිකොම් සහ මොබිටෙල් ආයතනවල දායකත්වයෙන්. COVID-19 අවදානම හමුවේ ජනතාවගේ සුරක්ෂිතතාව වෙනුවෙන් මුඛ ආවරණ මිලියනයක් නොමිලේ බෙදාදීමේ වැඩසටහන මනුසත් දෙරණ පසුගියදා ආරම්භ කළේ ශ්‍රී ලංකා ටෙලිකොම් සහ මොබිටෙල් ආයතනය සමග එක්වයි. එහි තවත් පියවරක් ලෙස ගාල්ල මධ්‍යම බස් නැවතුම්පළ හා ඒ අවට ප්‍රදේශයේ ජනතාවට මුඛ ආවරණ බෙදාදීම අද සිදු කෙරුණා. ශ්‍රී ලංකා ටෙලිකොම් හා මොබිටෙල් එවැගේම මනුසත් දෙරණ එක්ව මුඛාවරණ මිලියනයක් නොමිලේ ලබා දීමේ ජාතික කර්තව්‍යයක් රට පුරා යමන ගමනේ අද දිනේ ගාල්ල ප්‍රදේශයේ අපගේ ප්‍රදේශවාසීන් මූලික කරගනිමින් මුඛාවරණ නොමිලේ ලබා දීමේ වැඩසටහන සිදු කරනවා. මනුසත් දෙරණ මේ කරන සත්කාරය ගොඩාක්ම ලොකුයි. අපට ගොඩාක්ම උපකාරය මේ මාක්ස් එක ලැබිච්ච එක. මෙලෙස අප සමග එක්ව මෙම ජාතික ක්‍රියාන්විතයට දායක වීමට ඔබත් කැමති නම් මෙම දුරකථන අංකය ඔස්සේ අප අමතන්න. 0.71 11 488. එත් සමගින් ප්‍රවෘත්ති අවසන්. සුබ දවසක්.